අයිබෝන් සුබදැසනක් හිතවතුනි අප සඳුදා දවසේ සුපුරුදු ලෙන්ගතුකමින් මුණ ගැසෙන්නේ. ගෙවුණු සතියන්තය උත්සවශ්‍රියෙන් ගත කරන්න ඇති කියලා අප විශ්වාස කරනවා නත්තල සමගින්ම සතියන්තය එළඹුණා විශේෂයෙන්ම තමන්ගේ ඥාති මිත්‍රාදීන් සමගින් පවතින සම්බන්ධතා තර කරගත්තා ඒවා අලුත් කරගත්තා. ඔය අතර අපි අලුත් වසරක් පිළිබඳවත් අවබෝධ කරගෙන ඉන්නවා සූදානම් වෙලා ඉන්නවා. ඒ වසර උදාවන්නේ මේ සතිය අවසාන වන මොහොතේදී. ඉතින් මේ කාල සීමාව වඩාත් එකිනෙකා ගැටෙන කාල සීමාවක් විශේෂයෙන්ම තමන්ගේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගන්නට එපමණක් නොවේ තමන්ට ඇඳුම් අයිතම් ගන්නට මේ සියලු දේ සමගින් අපි කටයුතු කරද්දී වගකීම් සහගතව 2022 වසර නිරෝගීමත් ජාතියක් බිහි කරන්න අපේ වගකීම පෙරදරි කරගෙන හැසිරෙමු කියන යෝජනාව සමගින් සූදානම් අදත් පත්තරය ආරම්භ කරන්න. අද පත්තරේ බොහෝ තොරතුරු තියෙනවා ගෙවුණු සතියන්තයේ සහ අද වන විට යාවත් කාලින බොහෝ තොරතුරු. ඔය අතර තිරුක්කෝවිල් පොලිසියේ පොලිස් නිලධාරියෙක් සිදු කළ වෙඩි තැබීමකින් සිව් දෙනෙක් මිය ගියා. මේ මහත් කම්පනයකට ලක් කළ පුවතක් බවට පත් වුණා විශේෂයෙන්ම සාමාන්‍ය ජනතාව සහ පොලිසිය තුළ. දැන් මේ සිදුවීම අද බොහෝ පුවත්පත් වාර්තා කරද්දී දිවයින වාර්තා කරනවා මේ සිදුවීම තමන්ගේ ප්‍රධාන සිරස්තලයේ විදිහට. ඒ වගේම මේ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුගේ පාපොච්චාරණයක් සමගින් තමයි දිවයින මේ පුවත වාර්තා කරන්නේ. පොලිසියේ ඇතැමුන්ගේ උසුළු විසුළු මැද මං හිටියේ ලොකු පීඩනයකින් පොලිසියේ 4ක් ඝාතනය කළ සැරයෙන් පාපොච්චාරණය කරයි කියලා හේමන්ත රන්දුණු මේ බව වාර්තා කරනවා දිවයිනට. දැන් ඉහළින්ම ඔබට පේනවා දිවයින වාර්තා කරද්දී මේ සැකකාර ඝාතක රවීන්ද්‍රගේ ඡායාරූපයක් තිබෙනවා. ඉන්පසු මේ ඝාතනයට ලක් වූ සෙසු නිලධාරීන් සිව් දෙනා තිබෙනවා. ඊට පෙර ඊට ඉහළින් තිබෙනවා මීට නමක් යොදලා තිරුක්කෝවිල් පොලිසියේ සාතන්ගේ හෝරාව කියලා. සාතන්ගේ හෝරාව කියලා මේ හඳුන්වන්නේ. මේ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරු පාපොච්චාරණය කරලා තිබෙනවා. ඔහු කියනවා උඹ මෙඩිකල් අරන් තියෙන්නේ පගාව දීලා රාජකාරී නොකර පිංපඩි ගන්නවා. නිකන් කනවා කියලා පොලිසිය අය මට නිතරම විහිළු කරනවා. මෙන්න මේ ප්‍රශ්න හින්දා මම ලොකු මානසික පීඩනයක හිටියේ. හිතට ආව කෝපය පාලනය කරගන්න බැරි වෙච්ච නිසායි මං එයාට වෙඩි තිබ්බේ කියලා මේ තිරුක්කෝවිල් පොලිසියේ නිලධාරීන් සිව් දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ මේ පොලිස් සැරෙන්වරයා සහකාර පොලිස් සැරෙන්වරයා පාපොච්චාරණය කරලා තිබෙනවා. ඒ බව අද මෙසේ දිවයින වාර්තා කරනවා. දැන් දිවයින පමණක් නොවේ අනෙකුත් පුවත් පවා මේ සිදුවීමට වැඩි ඉඩක් වෙන් කරනවා. මොකද මේ මහත් ආందోලනයක් ඇති කරපු සිද්ධියක් නිසා අපි අද පුවත්පතට ගියත් එහි ප්‍රධාන සිරස්තලයත් ඒ වෙනුවෙන් වෙන්වද්දී ඊට පහලින් මෙන්න මේ ජීවිතක්ෂයටපත් වූ නිලධාරීන් සිව් දෙනාට උසස් වීම ලැබූ බව අද පුවත්පත වාර්තා කරනවා. ජීවිතක්ෂයටපත් වූ සිව් දෙනාට උසස් වීම එච්.අයි. තුෂාරයි වාර්තා කරන්නේ. මේ ඝාතනයට ලක්වුණු අයගේ ඡායාරූප වාර්තාද සමගිනුයි මේ වාර්තා කරන්නේ. පොලිස් සැරෙන්වරයෙකු විසින් සිදු කළ වෙඩි තැබීමකදී ජීවිතක්ෂයටපත් වූ මෙතිරුක්කෝවිල් පොලිස් ස්ථානයේ සේවය කළ නිලධාරීන් 4 දෙනාට උසස් වීම ලබා දීමට පොලිස්පතිවරයා කටයුතු කර තිබෙන බව පොලිස් මූලස්ථානය නිවේදනය කරනවා. මේ මාස 24 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි පශ්චාත් උසස් වීම පදනම යටතේ මේ උසස් වීම ලබා දී තිබෙන බවත් ඒ අනුව ජීවිතක්ෂයටපත් වූ පොලිස් සැරයන් අබ්දුල් කාදර් නිලධාරියා උප පොලිස් පරීක්ෂක තනතුරට උසස් කර තිබෙන බවත් පොලිස් මූලස්ථානයේ නිවේදනය කරනවා. මීට අමතරව ජීවිතක්ෂයටපත් වූ පොලිස් කොස්තාපල් ඩී.පී.කේ.පී. ගුණසේකර, ඒ වගේම පොලිස් කොස්තාපල් ඒ නවිනාත් සහ පොලිස් කොස්තාපල් රියදුරු ඩී.එම්.ටී.එච්. පුෂ්පකුමාර යන නිලධාරීන් සැරයන් තනතුරටත් උසස් කර තිබෙන බවත් පොලිස් මූලස්ථානය මෙසේ නිවේදනය කරනවා සඳහන් කරනවා. ඒ තමයි මේ සිදුවීම් දාමේ අනෙකුත් පුවත්පත් පවා මේ වාර්තා කරද්දී තවත් අමුතු විදිහේ පොතකට අපි අවධානය යොමු කරන්නේ දිවයින වාර්තා කරනවා මෙයත් පොලිසියෙන් ඇසෙන කතාවක්. හැබැයි මේ කතාව මීට පෙර මා සඳහන් කරපු ආందోලනාත්මක සිද්ධියේ තවත් වෙනත් පැත්තක්. මේ අන්ත දෙකක්. හැබැයි එයත් පොලිසිය තුලින් ඇහෙන තවත් එක්තරා හෙළිදරව්වක් කියලා කියන්නත් පුළුවන්. දිවයින මෙන්න වාර්තා කරනවා මීළඟට මේ පොලිසියේ පුවතත් එපා කියලා කෑ ගසද්දී OIC මට ලිංගික හිංසන කළා. මීට පෙරත් වැඩ තහනමකට ලක් වෙලා හෙමත රඳුරු මේ ගැන වාර්තා කරන්නේ. ආධුනික පොලිස් කොස්තාපල්වරියකට ලිංගික අතවර කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් ගන්ධර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නලින්ද අරවින්ද අර්ජුන විජේසිංහ නැමැත්තා හෙට දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මාතර මහේස්ත්‍රාත්වරයා නියෝග කරලා තිබෙනවා. විශේෂත්වය වන්නේ මේ පුද්ගලයා මීට පෙරත් මේ ආකාරයේ සිදුවීම් සම්බන්ධයෙන් වැඩතහනමකට ලක්ව සිටි පුද්ගලයෙකු බව සඳහන් කරලා තිබෙනවා. මෙම නිලධාරියාට ගන්ධර ස්ථානාධිපති ධුරය ලබා දීමට පොලිස්පතිවරයා විරෝධය පළ කර ඇතත් තරුණ ඇමතිවරයෙකුගේ බලපෑම මත ඔහුට එම තනතුර ලැබී ඇති බව
ආරංචි මාර්ග පවසයි කියලා සඳහන් කරනවා. ඔන්න එතනත් යම් කිසි දේශපාලඥයෙක්ගේ නමක් ඈඳෙනවා සැසදෙනවා ඒ ගැන වාර්තා කරලා තිබෙනවා. පොලිස්පතිවරයා IGP මහත්තයා පොලිස්පතිවරයා එපා තහන් මේක නොවිය යුත්තක් කියලා කියද්දි මේ තරුණ ඇමතිවරයෙක් කියලා කියන්නේ මේ ගේ බලපෑම මත මෙන්න මේ පත්වීම වුණා කියලා අපර මේ කියන්නේ දිවයින පුවත්පතයි මෙසේ වාර්තා කරන්නේ. ඉන් පසුව අවධානය යොමු කරනවා ලංකාදීපයට ඒ පොලිසියේ පුවත්වලින් පසුව අවසානයේ දේශපාලඥයෙක්ගේ බලපෑම ගැන කියවුණා. මීට පෙරත් ඒ වගේ සිදුවීම් තිබුණාද කියලා දන්නේ නැහැ. පුවත්පතේ ලියවෙන්නේ එහෙමයි. දේශපාලඥයින් ගැන කියවුණු නිසා ඔවුන්ගේ තවත් අල්ලා ගැනීමක් ගැන ලංකාදීපේ වාර්තා කරනවා. මොනවද අල්ලාගෙන ඉන්නේ? ලංකාදීපේ ප්‍රධාන පුවත මේ ඇමති රාජ්‍ය අමාත්‍ය 17ක් මන්ත්‍රී නිවාස අල්ලාගෙන සමහරු ඇමති නිල නිවාසත් අරන් සුජිත් හේවාජුලිගේ මේ ගැන වාර්තා කරනවා. අතහැරීම තමයි ලෝක දහමේ සනාතන දහමේ උගන්වන්නේ. නමුත් අල්ලා ගැනීම ගැනත් අපිට මෙහෙම අහන්න ලැබෙනවා. මාදිවල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ පදිංචිව සිටින ඇමතිවරුන් 17 දෙනෙකුට ඒ ස්ථානයෙන් හැකි ඉක්මනින් ඉවත්වන ලෙසට සිහි කැඳවීමක් පාර්ලිමේන්තු ප්‍රධානීන් පසුගිය සතියේදී කර ඇතැයි එහි ආරංචි මාර්ගවලින් පැවසේ කියලා තමයි සඳහන් කරන්නේ. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ප්‍රධානියෙකුගෙන් ලංකාදීපය කරන්ට යෙදුණු විමසීමකදී ඔහු පවසා තිබෙන්නේ මාදිවල මන්ත්‍රී නිවාසවල කැබිනට් ඇමතිවරුන් 30 දෙනෙකු සහ රාජ්‍ය අමාත්‍යවරුන් 14 දෙනෙකු පදිංචිව සිටින බවට මෑතකදී කළ සොයා බැලීමකදී තොරතුරු අනාවරණය වූ බවයි. මේ මාදිවල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ සිටින්නේ පාම නොවේසනම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පමණයි. හැබැයි ඒ අතර ගිහිල්ලා ඇමතිවරු කැබිනට් ඇමතිවරු 3 දෙනෙක් සහ රාජ්‍ය අමාත්‍යවරු 14 දෙනෙකුත් කොහොම හරි තමන්ගේ තැන රැකගෙන තිබෙනවා. මින් බොහෝ දෙනෙකු මන්ත්‍රී නිල නිවාසවල පදිංචිව සිටින්නේ ඇමති නිල නිවාසයේද ලබාගෙන සිටියදී බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. මොකොත් හිතෙනවද කියන්න. ඒත් එක්කම අපි යනවා ලංකාදීපේ තවත් පුවතකට. ඒක එහෙම වෙද්දි අලුත් අවුරුද්දට එක් අයෙකුට සතොසෙන් සුපිරි සම්බා කිලෝ 10ක් කිලෝ රුපියල් 130යි. මෙහෙම කියන්නේ කවුද? බන්දුල ගුණවර්ධන ඇමතිවරයා. ඒ ලංකාදීපෙන් තමයි මේ පුවත අපි උපුටා ගන්නෙ. එතුමා කියන්නේ එතුමා හැම උත්සව සමයකදීම කරලියට එනවා. කරලියට ඇවිල්ලා එතුමා කියනවා අහවල් දේ අඩු කරනවා, මෙන්න මේ දේ අඩු කරනවා කියලා. දැන් අදත් කියලා තියෙනවා මෙන්න මෙහෙම. අලුත් අවුරුද්ද වෙනුවෙන් සතොස් අලවිසල් වලින් කිලෝවක් රුපියල් 130 බැගින් සුපිරි සම්බා කිලෝ 10ක් පාරිභෝගිකයෙකුට මිලදී ගත හැකි බවත් එම වැඩපිළිවෙල මේ මාස 31 වෙනිදා දක්වා ක්‍රියාත්මක වන බවත් වෙළඳ අමාත්‍යවරයා පවසනවා. කීරි සම්බා සහල් වලට ආදේශකයක් ලෙස මෙම සුපිරි සම්බා සතොසට හඳුන්වා දී ඇති බව කිය අමාත්‍යවරයා සහන මල්ලට සීනි නොගන්නා පාරිභෝගිකයන්ට ඒ වෙනුවට වැඩිපුර සුපිරි සම්බා ලැබෙන බවත් කිලෝ 2ක් ලබාගත හැකි බවත් කියනවා. කියන්නේ සීනි ගන්නේ නැත්තම් මල්ලට වැඩිපුර මේ සුපිරි සම්බා කිලෝ 2ක් ගන්න පුළුවන් කියලා ඔන්න කියනවා. කවුද කියන්නේ? වෙළඳ ඇමතිතුමා. ඔය අතර අපි යන්නේ නැවතත් දිවයින පුවත්පතට විවිධ තොරතුරු අස්සේ අපිට මේ සියලු කාරණා මුණ ගැසෙන්නේ. එහිදී තෙල් මිල වැඩි දැන් ආහාර ද්‍රව්‍ය වල මිල වැඩි කියන එක අමුතුවක් නොවේයි. එය හැම පුවත්පතක්ම හැම මාධ්‍යයක්ම වාර්තා කරනවා. ඔය අතර තෙල් මිල ඉහළ යාම නිසා මේවා විවිධාකාරයෙන් වක්‍රාකාරයෙන් ජනතාවට තවත් දැනෙන්නට ගන්නවා. ඔය අතර බස් ගාස්තු වැඩිවීමක් සම්බන්ධයෙන්ුත් අපිට කතා බහ අහන්න ලැබෙනවා. විශේෂයෙන්ම ලබන බදාදා සිට මේ බස් ගාස්තු සංශෝධනය වීමට නියමිතයි කියලා. ඔය අතර ගැමුණු විජේරත්න කියනවා මෙන්න මෙහෙම. තෙල් මිල වැඩි වූ පසු දුවන්නේ පාඩු පිට ගැමුණු කියයි ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් මේ ගැන වාර්තා කරන්න දිවෙන පුවත්පතට. පාඩු පිට තමයි ඒ අය දුවන්නේ කියලායි කියන්නේ. විශේෂයෙන්ම මෙහිදී අප හොයා බලනවා මේ කාරණාව පිළිබඳ වාර්තා කරන ආකාරය. රජය ඉන්ධන මිල ඉහළ දැමීමත් සමග පෞද්ගලික බස් රථ දෛනිකව කෙටි ගමන් සේවාවලින් රුපියල් 750ක පාඩුවක්ද දුර ගමන් සේවාවලින් රුපියල් 1500ක පාඩුවක්ද ලබන බව සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා. ඒ සමගින්ම කියනවා තවත් පුවතක් දිවෙන වාර්තා කරනවා මෙය මෙසේ කියද්දී ගැමුණුගේ සංගමයයි අමාත්‍යාංශයයි බස් ගාස්තු වැඩි කරන්න එකඟ වෙලා අංජන ප්‍රියංජිත් තවත් බස් සංගමක සභාපතිවරයෙක් ප්‍රධානියෙක් මේ බව කියන්නේ යත් අකිත පෙරේරා දිවෙන්ට වාර්තා කරනවා. දැන් එහෙමනම් අංජනගේ ඒ සංගමය වාර්තා කරන්නේ නැතුව ඇති නැත්නම් ඔවුන්ගේ
මිල වැඩිවීමක් ගැන සඳහන් වන්නේ නැතුව ඇති. අංජන කියනවා මෙහෙම බස් ගාස්තු 17%කින් ඉහළ දැමීමට ගැමුණු විජේරත්න මහතාගේ පෞද්ගලික බස් සංගමය සහ ප්‍රවාහන අමාත්‍යාංශ බලධාරීන් අතර එකඟතාවක් ඇති කරගෙන තිබෙන බව සමස්ත ලංකා පෞද්ගලික බස් මගී සම්මේලනයේ ලේකම්වරයා විදිහට අංජන ප්‍රියන්ජිත් පවසනවා. ඔහු කියන්නේ විදිහට ඒ අය වැඩි කරන්න යනවා කියලා. එහෙමනම් මේ අය මොනවා කරයිද කියලා අපිට බලන්න සිදු වෙනවා. දැන් එසේ තමයි මේ බස් ගාස්තු වැඩිවීම සම්බන්ධයෙන් ලබා දෙන්නේ. එහෙමනම් මේවා කෙසේ වෙනවාද? මේවා පාරිභෝගිකයාට විශේෂයෙන්ම මගී ජනතාවට කොහොමද දැනෙනවද? මේ බස් ගාස්තු සංශෝධනය වන්නේ කෙසේද? ඒ ගැන අප ඊයේ රාත්‍රී ලයිව් ඇටේට් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් ඔබට ඉදිරිපත් කළා. අප සූදානම් මේ කතා මෙසේ කියු නිසා ඒ ගැන නැවත මතක් කර දෙන්නට. බස්ගාස්තු සංශෝධනය සම්බන්ධින් බස් සංගම්වල පිරිවැය ගණනය කිරීමේ වාර්තාව පසුගියදා ප්‍රවාහන අමාත්‍යාංශය වෙත යොමු කරනු ලැබුවා. ඉන්ධන මිල අමතර කොටස් ඇතුළු ප්‍රවාහන කර්මාන්තයට බලපාන පිරිවැය ගණනය කරමින් එම වාර්තාව සකස් කර තිබෙනවා. බස් සංගම් එමගින් ඉල්ලා තිබුණේ අවම බස්ගාස්තුව රුපියල් 25කින් ඉහළ දමන ලෙසටයි. ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමනුගම් මහතා සහ බස් සංගම් නියෝජිතයන් අතර පැවති සාකච්ඡාවෙන් අනතුරුව පිරිවැය සංශෝධනය ප්‍රකාශයට පත් කිරීමේ බලය ජාතික ගමනාගමන කොමිෂන් සභාවට පැවරුණා. ඒ අනුව නව බස්ගාස්තු සංශෝධනය සිදු කරන අයුරු ලබන බදාදා දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. ඉන්ධන මිල අකමැත්තෙන් වුණත් රජයට ඉහළ දාන්න සිද්ධ වුණා. දැන් ඒත් එක්ක බදාදා වෙනකොට අපිට තියෙනවා මොනවද බස් ගාස්තු වලට කරන්න කියලා. ඔබතුමාලා හිතනවාද ප්‍රවාහන ඇමතිවරයා හැටියට අපේ හඳුන්නේ බස් ගාස්තු වැඩි කරලා මං කුණුහරුප පහ ගන්න කැමතියි. එහෙම අපි කැමති නෑ. ඩීසල් මිල ඉහළ දාලා බස් ගාස්තුව පහළට දාන්න එහෙම එකක් කරන්න බෑ. නිසා යම් ගාස්තු සංශෝධනයකට අපි ලබන සතිය යන්න වෙනවා. ඒක අපි කැමැත්තෙන් කරන දෙයක් නෙමෙයි. මොකද අපි ඊටාම පැහැදිලිව කියනවා අපි ඒ සංශෝධනයකට ගියත් බස් ගාස්තුව ඊටාම අවමම බස් ව්‍යාපාරිකයෙක් වගේ විශේෂයෙන්ම මගියා මහජනතාව ගැන කල්පනා කරලා අපි යන්න පුළුවන් අවම සංශෝධනයකට යන්න. ඒ සංශෝධන වලට යන්නේ ඉන්ධන මිලේ පහළ වැටීමක් හෝ ආසනගත මගී සංඛ්‍යාවක් අපි නීතියක් දාලා තියෙනවා. කොවිඩ් එක නිසා තාම ඒක අයින් කරන්න අපිට අවසර දෙන්නේ නැහැ. ඒ නීතිය හෝ අයින් කරපු දවසට නැවතත් ගාස්තු අඩු කරන කොන්දේසිය මත පමණක් අපි තාම සුළු වැඩිවීමක් බදාදා වෙනකොට ලබා දෙන්න සිද්ධ වෙනවා. මේ අතර උසස් වීම හා බදවා ගැනීම සිදු නොකිරීම, නියමිත පරිදි දුම්රිය ධාවනය නොවීම මෙන්ම සංඥා ක්‍රම පිළිබඳ ගැටලු ඇතුළු ඉල්ලීම් 25ක් මුල් කරගෙන සිව්වන දිනටත් දුම්රිය සානාධිපතිවරුන්ගේ වැඩ වර්ධනය ක්‍රියාත්මක වුණා. ඒ හේතුවෙන් දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම සහ පාර්සල් බහර ගැනීම සිදු වූයේ නැහැ. මෙම වැඩ වර්ජනයට විසඳුම් සොයා පසුගිය 24 වනදා සහ ඊයේ දිනද දුම්රිය සානාධිපතිවරුන්ගේ සංගමය සහ දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයා ඇතුළු නිලධාරීන් සමග සාකච්ඡා සිදු කෙරුණා. එහිදී දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයා දුම්රිය සානාධිපතිවරුන්ගේ සංගමේ නිලධාරීන්ට ඔවුන්ගේ ඉල්ලීම් සහ විසඳුම් ඇතුළත් ලේඛනයක් බාර දීමට පියවරගෙන තිබෙනවා. කෙසේ වෙතත් මෙම දුම්රිය වැඩ වර්ජනයේ හේතුවෙන් අදත් දුම්රිය මගීන්ට දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම සිදු වූයේ නැහැ. උත්සව සමය සහ සතියන්ත දිනයක් වීම නිසා දුම්රිය මගී ජනතාව විශාල පිරිසක් දුම්රිය ස්ථානවලට පැමිණ සිටින අයුරු දක්නට ලැබුණා. කොට තන්තෝසයි ආණ්ඩුවට සෑහෙන පාඩුවන්නේ ටිකට් නැහැ කියලා කිව්ව යන්න නිකන් යන්න පුළුවන් කියලා. පාඩුව ඇති ආණ්ඩුවට තමයි නේද? මේ අතර දුම්රිය ස්ථානාධිපතිවරුන් ආරම්භ කර ඇති වැඩ වර්ජනයේ හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට සිදුවන පාඩුව පියවා ගැනීම සඳහා ඉදිරියේදී දුම්රිය ධාවනයෙන් ඉවත් වීමට සිදුවන බව දුම්රිය සේවක සංගමය ඇතුළු වෘත්තීය සංගම් කිහිපයක් අද පැවැත් වූ මාධ්‍ය හමුවලදී ප්‍රකාශ කළා. විකල්ප ක්‍රම ඕන තරම් තියෙනවා. දුම්රිය ප්‍රවේශපත් ලබා දීම විකල්ප ක්‍රම තියෙනවා. අපිට කනගාටුවක්වත් කියන්න සිදෙනවා. අපි දුම්රිය සාමාන්‍ය අධිකාරිතුමාට ප්‍රවාහනපතිතුමාට කියන්නේ මේ දවසකට මිලියන 8ක් විතර පාඩු කරමින් මේම දුම්රිය ධාවන කිරීමක් වැඩක් නැහැ. විශාල අතිකාල ප්‍රමාණයක් මේ සේවකයන්ට ගෙවන්න ඕනේ. දුම්රිය ස්ථානය නඩත්තු කිරීමට දවසට විශාල මුදලක් යනවා. ඒ මුදල් සියල්ලම රජයට පාඩු කරමින් මේ සිදු කරන වඩා හොඳයි මේ දුම්රිය ධාවනය නතර කරන එක. දුම්රිය සානාධිපතිවරුන්ගේ සංගමේ නියෝජිතයන් දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයාට ප්‍රකාශ කර ඇත්තේ අදාළ ලේඛනයේ ඇතුළත් ඉල්ලීම් ඉටු කරනතුරු සිය වර්ජනය අත්නොහරින බවයි. දීපව්‍යාප්ත දැවැන්ත වැඩ වචනයකට අපි යන්න තීරණය කරලා තිබුණා. නමුත් රාජ්‍ය අමාත්‍යතුමාගේ සහ ඇමතිතුමීගේ ඉල්ලීම මත උදේ 10 වෙනකන් ඒ ක්‍රියාමාර්ගය తాවකාලිකව අත්හිට වෙනවා. හැබැයි විසඳුම් නොලැබෙනවා නම් අපි අනිවාර්යයෙන්ම අපි අකමැත්තෙන් වුණත් මගින් අපහසුතාවයට පත් වුණත් අපේ වෘත්තීය ක්‍රියාමාර්ගයට යනවා. හෙටත් ප්‍රවේශ පත්‍ර ඉක්ුත් කිරීම, පාසල් බාර නොගැනීම ඒ කටයුතු ඒ ආකාරයෙන්මයි කෙරෙන්නේ. මේ අතර දුම්රිය එන්ජින් රේදුරන්ගේ සංගමේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා චෝදනා කළේ මෙම වර්ජනය දේශපාලන අරමුණක් මුල් කරගනිමින් සිදු කරගෙන යන බවයි. සමහර වර්ජන වලට යනවා කිව්වහම ප්‍රාණ රාජ්‍ය අමාත්‍යවරයා තමයි ටක් ගාලා සාකච්ඡා කරනවලා ඔවුන්ගේ ගැටලු නිරාකරණය කරා සාධාරණයි මේමයි කියලා ඉදිරිපත් වෙන්නේ. ප්‍රකාශනිකුත් කරේ රාජ්‍ය අමාත්‍යවරයා. ඒ නිසා අපි දන්නවා එතුමාත් සමග ඉතා කිට්ටු සම්බන්ධයක් මේගොල්ලෝ පවත්වනවා කියලා අපි වගකීමෙන් කියනවා.
මොකද ඒගොල්ලෝ ඉදිරිපත් කරපු ගැටලු වලට ඒගොල්ලෝ ඉල්ලන ආකාරයෙන්ම ලිඛිත එකඟතාවයක් ලබා දුන්නා. ඉතින් තවත් ඒ සම්බන්ධයෙන් ගැටලුවක් පවතින විදියක් නැහැ කියන එක අපි අවධාරණය කරනවා. ඒගොල්ලෝ මෙහෙවන කණ්ඩායමේ අවශ්‍යතාවය ඉටු වෙන්නේ නැති නිසා තමයි මේ වර්ජනය නැවතින්නේ නැත්තේ. වර්ජන, වැඩවැරීම්, උද්ඝෝෂණ, විරෝධතා මේවායින් ඔබට යන දවසක් පිළිබඳව රටේ ජනතාව බලන් ඉද්දී අපට අහන්න වෙන්නේ හැම සතියක්ම ආරම්භ වන්නේ හැම සතියක්ම අවසන් වන්නේ බොහෝ දුරට මේ වගේ දේවලින් කියලා පොදුවේ අපට පෙනෙනවා. දැන් ඔය කාරණාවම අද පුවත්පතත් වාර්තා කරන විශේෂම මේ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වැඩවර්ජනය සම්බන්ධයෙන් ඒ කතාව කිව්ව නිසා අප එතෙන්ට යනවා. අද පුවත්පත වාර්තා කරනවා දුම්රිය ස්ථානාධිපති වර්ජනය తాවකාලිකව කල්දමයි සාමාන්‍ය අධිකාරී සමග අද උදේ සාකච්ඡාවක් කියලා මේ ගැනත් අද පුවත්පත වාර්තා කරනවා. එහිදී කියනවා ප්‍රවේශ පත්‍ර නිකුත් නොකිරීම, පාර්සල් භාර නොගැනීම සහ මාසික වාර්තා නොදීම අඛණ්ඩවත් සිදු කරන බවයි ඔවුන් එහිදී සඳහන් කරන්නේ. මීට පෙර අප ඒ ලයිව් ඇටේට ප්‍රවෘත්ති විකාශය දුටු නිසා වැඩි විස්තර කියන්නට කල්පනා කරන්නේ නැහැ. ඔය අතර දිනමිනත් වාර්තා කරනවා ස්ථානාධිපතිවරු වර්ජනයෙන් දුම්රියට කෝටි 3ක පාඩුවක් සුභාෂිනී සේනානායක මේ ගැන වාර්තා කරනවා. යනුව අප ලබන පාඩු, රජය ලබන පාඩු මෙසේ වාර්තා කරද්දී මේ සම්බන්ධයෙන් තව දුම්රිය ස්ථානාධිපති වර්ජනයෙනුත් පාඩු ලබන්නට යම් කිසි තල්ලුවක් ලබා දීලා තිබෙනවා. එය පාඩු ලබන තත්ත්වයෙන් ලාභ ලබන තත්ත්වය කියන දේ අහන්න අපි බොහොම කැමැත්තෙන් ඉන්නවා. හැබැයි අපිට තවමත් අහන්න වෙලා නැහැ. ඔය අතර අපි යන්නේ ලංකාදීප පුවත්පතේ තොරතුරු ඔබට කියන්නට. දැන් ඔය සියලු කාරණා කියන අතරද මෙන්න මෙහෙම පොතකුත් අහන්න ලැබෙනවා. විශේෂයෙන්ම විදේශ ගත ශ්‍රමිකයන්ගෙන් අපේ රටට ලැබෙන මුදල් ඉතාමත්ම වටිනවා රටේ ආර්ථිකය සවිමත් කරන්නට, විශේෂයෙන්ම ඩොලර් සංචිත ප්‍රමාණය ඉහළ නංවා ගැනීමට. නමුත් පසුගියදා අජිත් නිවාඩ් කබ්‍රාල් මහ බැංකුව අධිපතිවරයා පැවසුවා රට ඉඳන් එවන සල්ලිවල අඩුවක්, ඩොලර්වල අඩුවක් තිබෙනවා කියලා. ඔවුන් විවිධ ක්‍රම අනුගමනය කරන නිසා මෙසේ වන ප්‍රමාණය අඩු වෙලා කියලා ලංකාදීපේ වාර්තා කරනවා. රට රස්සා සල්ලි රුපියල් කෝටි 100කින් බැහැලා මහ බැංකුව පිළිවෙතට අප්‍රසාදය කියලා රංජන් කස්තූරි මේ වාර්තාව ගෙනෙනවා. විදේශගත ඇතැම් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මෙරටට මුදල් එවීම ප්‍රතික්ෂේප කිරීම හෝ නිල නොවන මාර්ග භාවිත කිරීම නිසා හෝ ඉකුත් මාස 3දී රුපියල් කෝටි 100ක පමණ වටිනාකමකින් යුත් විදේශ මුදල් ලැබීම නතර වී තිබූ බව ශ්‍රී ලංකා මහ බැංකුවයි කියන්නේ. ඒ බව ලංකාදීපේ පවසනවා. මේ මොහොතේදී මෙවන් ඉතාමත්ම මූල්‍ය අර්බුදයකට ලක්ව තිබෙන මොහොතකදී මේ පහළ යෑම නැත්නම් මේ විදේශගත ශ්‍රමිකයන්ගෙන් ලැබෙන මුදල් පහළ යෑමත් ඉතාමත්ම දැඩි ලෙස බලපාන බවයි අවසානයේදී මුඛ්‍ය අරමුණු ලෙස මේ පොතෙන් කියා බාන්නේ. ඔය අතර අපි යනවා මේ ඩොලර් අර්බුදය, මූල්‍ය අර්බුදය ගැන කියද්දී තවත් එක් පාර්ශවයක් ගැන කතා කරන්න. කෝප් කමිටුව නම් කියන්නේ සුදු අලියෙක් කියලා. ඔබ දන්නවා කවුද මේ සුදු අලියා කියන්නේ? අහසේ පියාසර කරන සුදු අලියෙක්. ශ්‍රී ලංකන් එයාලයින් ගුවන් සමාගම ගැන කතා කරනවා. මේ අතර ඩොලර් අර්බුදයෙන් ගුවන් යානාවලටත් ප්‍රශ්න, ලංකාවට එන යානා සීමා කිරීමේ අවදානමක් කියලා දිවයින පුවත්පත මේ ගැන වාර්තා කරනවා. ශ්‍රී ලංකාවේ දැනට පවත්නා ඩොලර් අර්බුදය හේතුවෙන් මගී සහ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානාවලට විශාල ප්‍රශ්නයකට මුහුණ දීමට සිදුව ඇත කියලායි සඳහන් කරන්නේ. අපි තවදුරටත් සොයා බලනවා. විශේෂයෙන්ම දිවයින පුවත්පත මේ වාර්තා කරනවා. එහිදී කියන කාරණාව පිළිබඳවයි අවධානය යොමු කරන්නේ. මේ වන විට ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපළවලට එන යානාවලට ඉන්ධන ලබා දෙන්නේ ඩොලර් වලින් ගෙවන්නේ නම් පමණි. එසේම ගුවන් සේවාවලට ඒවායේ දේශීය නියෝජිතයින් විසින් ඩොලර් වලින් ගෙවිය යුතු මුදල් විශාල ප්‍රමාණයක්ද හිඟ තත්ත්වයේ පවතිනවා. ඒ අනුව ශ්‍රී ලංකාවට ගුවන් යානා එවීම සීමා කිරීමටත් ගුවන් ගමන් වාර ප්‍රමාණය අඩු කිරීමටත් විදේශීය ගුවන් සේවාවන් සලකා බලාගෙන යයි කියලායි සඳහන් කරන්නේ. මේ බරපතල අර්බුදයක් වෙනවා. මේකේ අර්බුදයේ මාස 5ක් පමණ කල් ක්‍රමෙන් උග්‍ර වෙමින් පවතිනවා. කියන්නේ මාස 5ක පමණ ඉඳන් ක්‍රමක්‍රමෙන් උග්‍ර වෙමින් පවතින ගැටලුවක අලුත්ම තත්ත්වයයි මේ කියාපාන්නේ. මේ සම්බන්ධයෙන් විසඳුමකට යෑම සඳහා බලධාරීන් සමග අවස්ථා කිහිපයකදී සාකච්ඡා පවත්වන ලබන නමුත් පැවැත්වුවත් එකගත්වයකට පැමිණීමට හැකි වී නැත කියලා සඳහන් කරනවා. කොහොම නමුත් මේ හරහා දිගින් දිගටම කියන්නේ විශේෂයෙන්ම මේ ඩොලර් අර්බුදය නිසා ගුවන් යානා පැමිණීමේදී යම් යම් සීමා කිරීම් වලට ඉදිරියේදී ලක්වන්නට පුළුවන් කියලා. ඒසේ වාර්තා කරද්දී අපි යන්නේ නැවතත් ලංකාදීප පුවත්පතේ තොරතුරු හොයාගෙන ලංකාදීපයේ තවත් පුවතකට අපි අවධානය යොමු කරන්න සූදානම් වෙනවා. විශේෂයෙන්ම මේ සියලු කාරණා ගැන කියද්දී එහිදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කන්ටේනර් 1500ක් පමණ වරායේ හිර වී තිබෙන බව දැන් කාලයක සිටන් වාර්තා කරනවා. ඔය අතර මුදල් අමාත්‍යාංශය මහ බැංකුවෙන් මේ කන්ටේනර් නිදහස් කර ගැනීම සඳහා අවශ්‍ය ඩොලර් සංචිත ලබා දෙන්න කියලා ඉල්ලීමක් කළත්
එය එසේ කරන්නට බැරි බව මහබැංකුව පාර්ශවයෙන් දන්වා තිබුණා. එවැනි පසුබිමක මේ ගැන තවත් වාර්තා වෙනවා. අද ලංකාදීපේ වාර්තා කරනවා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කන්ටේනර් වරාය හිර වෙලා ආනයනකරුවෝ ඇමති හමු වෙති කියලයි මේ වාර්තාවෙන් කියන්නේ. දැන් මේක කාලයක් තිස්සේ ඔඩු දුවන්නට යෙදෙන ප්‍රශ්නයක්. ඔවුන් කියනවා මේ කන්ටේනර් වල බහලුම් වල තිබෙන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කල් ඉක්ුත් වීමේ ගැටලුවකට මුහුණ පානවා කියලා. ඔය අතර යොහන් බහසුර මේ ගැන මෙසේ වාර්තා කරනවා. ඩොලර් ප්‍රශ්නයේ හේතුවෙන් වරායේ හිර වී තිබෙන අත්‍යවශ්‍ය ආහාර කන්ටේනර් සම්බන්ධයෙන් ආනයනකරුවන් සහ වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අතර විශේෂ සාකච්ඡාවක් වෙළඳ අමාත්‍යාංශයේදී ඊයේත් පැවැත්වීමට නියමිතව තිබිලා තිබෙනවා. මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමු වීම නිසා එම සාකච්ඡාව පැවැත්වීමට තීරණය වුණා කියලයි සඳහන් කරන්නේ. මේ ආහාර ඇතුළත් කන්ටේනර් ඉදිරි දින කිහිපයේදී නිදහස් කර ගැනීමට නොහැකි වුවහොත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයක් ඇති වී මිල තව දුරටත් ඉහළ යාමේ අවදානමක් ඇතිවන බවද ආනයනකරුවෝ මෙහිදී පවසලා තිබෙනවා. මේයි තත්ත්වයේ මේ මූල්‍ය අරමුදල නිසා කිසියම් පාර්ශ්වයක් අගතියටපත් කරන්න හේතුවෙන් හිතාගෙන කරන දෙයක් නෙවෙයි. මේ මූල්‍ය සංචිතයේ අඩුපාඩුව නිසා තමයි මේ ගැටලුව ඇතිව තිබෙන්නේ කියලා නැවත නැවත ලංකාදීපයත් අවධාරණය කරනවා. ඉන් පසු අපි නැවතත් අවධානය දිවයින ජාතික පුවත්පතට තොරතුරු හොයාගෙන යද්දී අර සිදුවීමම දිවයිනත් වාර්තා කරනවා. වරායේ හිරවුණු කන්ටේනර් මුදා ගැනීම වෙළඳ අමාත්‍යාංශයේත් අවධානයට කියලා දිවයිනත් ඒ ගැන සටහන් කරනවා. මීට කලින් කිව්වෙත් ඒ පුවත නිසා තවදුරටත් ඒ ගැන කියන්න උත්සුක වන්නේ නැහැ. දිවයින ඊළඟට වාර්තා කරනවා මෙන්න මෙහෙම පුවතක්. IOC ගිවිසුම අවසන් වීමට පෙර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ගන්න හදනවා. ආනන්ද පාලිත කියයි මේ චමින්ද සිල්වා දිවයිනට වාර්තා කරනවා. දැන් මේ තත්ත්වය පිළිබඳවත් අප දැක්කා ඊයේ නොවේසනම් ඉරිදා ජාතික පුවත්පත්වලත් වාර්තා පළ වුණා. මෙම විශේෂයෙන්ම මෙහිදී සඳහන් කරන කාරණාව තමයි මේ තෙල් ටැංකි ටික කොහොම හරි ඉන්දියාවට ගන්න හදනවයි කියන චෝදනාව තමයි මේ පාර්ශවයෙන් කියන්නේ. ඉන්දියන් ඔයිල් සමාගම රට තුළ ඉන්ධන බෙදා හැරීමේ ගිවිසුම 2023 වසරේදී අවසන් වීමට පෙර ත්‍රිකුණාමලයේ ඉන්ධන ටැංකි වලින් 4න් 3ක් ඉන්දියාවට ලබා ගැනීමට කටයුතු කරමින් සිටිනවා යයි ඛනිජ තෙල් සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත පැවසිය. මේ සඳහා ත්‍රිකුණාමලයේ තිබෙන තෙල් ටැංකි 99න් 14ක් මේ වන විටත් ඉන්දියන් ඔයිල් සමාගමට අයත් බවත් ඉතිරි ටැංකි 85න් 4න් 3ක්ද ඇමරිකන් ඩොලර් මිලියන 500ක් මිලියන 500ක් ලබා දී අත්පත් කර ගැනීමට ඉන්දියාව කටයුතු කරමින් සිටින බවත් මෙහිදී වාර්තා වෙනවා සඳහන් කරනවා. මේ ගැන පසුගිය කාලේ පුරාවටම විවිධ පාර්ශව හඬ නැගුවා අප දැක්කා. ඔය අතර දැන් එය එසේ ආනන්ද පාලිත ඇතුළු වෘත්තීය සමිති පවසද්දී මේකම ඉන්දියාවට දෙන්න හදනවා කියලා රජයේ පාර්ශවයෙන් මෙන්න මෙහෙම කියනවා. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි කළමනාකරණයට වෙනම සමාගමක් ඇමතිගෙන් ඛනිජ තෙල් සභාපතිට උපදෙස් මේ ඉදිවෙන ගෙනෙන තවත් වාර්තාවක්. ඒකට වෙනම ආයතනයක් පිහිටවන්න යනවා. වෙනම සමාගමක් පිහිටවන්න යනවා. එම නව සභාගමේ කොටස් වලින් 51ක් ඛනිජ තෙල් සංස්ථාවටද ඉතිරි කොටස් 49 ඉන්දියන් ඔයිල් සමාගමටද හිමිවනු ඇත. එහෙත් ඒ සඳහා තවමත් කැබිනට් අනුමැතිය ලබාගෙන නැත. මුලින්ම සමාගම පිහිටුවන ලෙසත් ඒ සඳහා කැබිනට් අනුමැතිය දෙවනු ලබා ගන්නා ලෙසත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් බලශක්ති ඇමතිවරයාට උපදෙස් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ. මේ පිළිබඳ බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයාටද වැඩිදුරටත් උපදෙස් ලබා දී තිබෙන බවයි මේ හරහා කියවෙන්නේ සඳහන් වෙන්නේ. ඒ සමගින්ම තවත් පොතකට අපි අවධානය යොමු කරනවා. දැන් මේ සියලු කාරණා හමුවේ නත්තල උදා වුණා. නත්තල විශේෂ දේව මෙහෙය අගරදුගුරුතුමන් කාදිල හිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් රාගම තේවත්ත බැසිලිකා දේවස්ථානයේදී පැවැත්වෙද්දී එදී උන්වහන්සේ මේ දිව්‍ය පූජාව කරන අතර විශේෂ ප්‍රකාශයක් නිකුත් කළා සිදු කළා. මේ රටට පරිවර්තනයක් සහ විප්ලවීය වෙනසක් අවශ්‍යයි කාදිලතුමා නත්තල් දේව මෙහෙයේදී පවසයි කියලා මේ බව දිවයින පුවත්පත වාර්තා කරනවා. ඒ ගැනත් අපි හොයා බලනවා. එහිදී උන්වහන්සේ සඳහන් කරපු කාරණාව පිළිබඳ වැඩි විස්තර සමගින් මෙසේ වාර්තා කරනවා. විශේෂයෙන්ම අපේ රට එන්නම පිරිහෙමින් තිබෙනවා. මේ රටට විප්ලවීය වෙනසක් අවශ්‍යයි. මේ යන ගමන් මඟ වෙනස් කළ යුතුමයි යයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදුගුරුතුමන් රාගම තේවත්ත බැසිලිකා දේවස්ථානයේ පැවති නත්තල් දේව මෙහෙයේදී පැවසිය. විශේෂයෙන්ම මෙහිදී උන්වහන්සේ කියන කාරණාවන් බොහොමයක් මෙහි සඳහන් කරනවා. අපි අදහන අධ්‍යාත්මික ප්‍රතිපත්ති පළමු තැනට දාලා කටයුතු කිරීම හැමෝගේම යුතුයකමක්. එය පුරවැසියන්ගේ යුතුයකමක් විතරක් නොවේ දේශපාලඥයන්ගේත් යුතුයකමක් වෙනවා.
එහෙම කළේ නැත්නම් අපේ සමාජය හදන්නට බෑ. එන්නම අපේ සමාජය පිරිහෙමින් තිබෙනවා කියන කාරණාව තමයි උන්වහන්සේහිදී පවසා තිබෙන්නේ. ඒ බව මෙසේ දිවයින වාර්තා කරනවා. ඒත් එක්කම අපි ලංකාදීපයට අවධානය යොමු කරනවා නැවතත් කාදල් හිමිපාණන් වහන්සේගේ අදහස් දැක්වීම සමගින් උන්වහන්සේ මේ සියලු කාරණා සඳහන් කරමින් පවත්වන්නට යෙදුනේ. අප සඳහන් කළා රාගම තේවත්ත බැසිලිකා දේවස්ථානයේ ප්‍රධාන දිව්‍ය පූජාව නත්තල උදා වෙනට මත්තෙන් ආරම්භ කරන්නට යෙදෙන නත්තල් දවස වෙනකම්ම මේ සිදු කරන දේව පූජාව අතරතුර දිව්‍ය පූජාව අතරතුර අද මේ දිව්‍ය පූජාව ඡායාරූප වාර්තාවකින් ලංකාදීපය උපුටා ගන්නවා තමගේ ප්‍රධාන ඡායාරූප වාර්තාව ලෙසින්. නත්තල් දින ප්‍රධාන දේව මෙහෙයදී කියලයි ඊට නම් තබන්නේ. නත්තල් දින ප්‍රධාන දේව මෙහෙය තේවත්ත ලංකා අප ස්වාමිදූගේ ජාතික බැසිලිකාවේදී මධ්‍යම රාත්‍රියේදී පැවැත්වුණා. එෙහිදී මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරාධගුරුතුමෝ දේව මෙහෙය පැවැත්වූ අයුරු තේවත්ත ජාතික බැසිලිකා දේවස්ථානයේ පරිපාලක ශ්‍රියානන්ද ප්‍රනාන්දු පියතුමා සහ සමාජීය හා සමාජික කේන්ද්‍රයේ අධ්‍යක්ෂ රොෂාන් ප්‍රනාන්දු පියතුමාද මෙහි වෙති කියලායි සඳහන් කරන්නේ. ලහිරු හර්ෂණ ලංකාදීපයට මේ ප්‍රධාන ඡායාරූප වාර්තාව ඉදිරිපත් කරනවා. ඉතින් මේ ආදී වශයෙන් තවත් බොහෝ තොරතුරු ඔබට කියන්න තියෙනවා. අපි සූදානම් හිතවතුනි දැන් විරාමයක් වෙත යමු යන්නට. අපි අද දවස පිළිබඳව කතා බහ කරද්දී අපි හෙට දවස ගැන කතා කරනවා. නමුත් ඊයේ දවස පිළිබඳව අපි කතා කරද්දී අපට එහි ඉතිහාස මතක පිළිබඳව අමතක කරන්න බැහැ. සුනාමි ව්‍යසනය සිදුවන්නේ 2004 වසරේ දෙසැම්බර් මාසයේ 26 වෙනිදා. ඒ අනුව ඊයේ දිනේට හරියටම වසර 17ක් සපිරෙනවා. අපි ඒ ගැන ඊයේ දවසෙත් පත්තරේ තුලින් ඒ වගේම අපගේ ලයිව් එටේ ප්‍රවෘත්ති ප්‍රකාශය තුලින් අපි ඔබට කිව්වා. දැන් අද ලංකාදීපයත් වාර්තා කරනවා ඊයේ දවසේ විශේෂ සැමරුම පිළිබඳව ඡායාරූප වාර්තාවද සමගින් සුනාමියෙන් මියගිය ඥාතීන්ට පැරැලියේදී පුෂ්පෝපහාර කියලා හිකඩුවේ ඥානදාස රන්මුතු මේ වාර්තාව උපුටා ගන්නවා ලංකාදීපයට. ඔබට පේනවා මේ රණවිරු ස්මාරකයේ අභියස මේ එදා ඒ මහා ඛේදවාචකෙන් මියගිය අයවලුන්ගේ ඥාතීන් පුෂ්පෝපහාර සිදුකොට තමන්ගේ මියගිය අයවලුන් සිහිපත් කරනවා. සුනාමි ව්‍යසනය සිදු වී ඊයේ දිනට 17 වසරක් පිරුණු අතර එම ව්‍යසනයෙන් මියගිය සියලු දෙනා සිහිපත් කර පින් පැමිණවීම හිකඩුව පැරැලිය සුනාමි ස්මාරකයේ අභියසදී ඊයේ උදේ සිදු කරුණා කියලා තමයි සඳහන් කරන්නේ වාර්තා කරන්නේ. ඒ පුවතින් පස්සේ අපි අවධානය යොමු කරන්නේ දිනමින ජාතික පුවත්පතට. දැන් එහිදී පැරැලියේදී ඒ ආකාරයෙන් මේ සියලු දෙනාම එකතු වෙලා මියගිය දහසක් දෙනා වෙනුවෙන් පින් පමුණුවද්දී අග්‍රාමාත්‍යවරයා අරලිගහ මන්දිරයේ සිට මේ මියගිය අයවලුන් සිහි කරමින් ඊට කෘතවේදීත්වය පළ කරමින් ඔවුන් පිළිබඳව සිහි ආවර්ජනය කළා නැත්නම් මතක ආවර්ජනය කළා. අද දිනමින වාර්තා කරන ප්‍රධාන ඡායාරූප වාර්තාවක් වන්නේ එය. මීට 17 වසර අපි ඒ වෙත අවධානය යොමු කරමින් මේ කතාව කියමු. මේ ඔබ දකින්නේ අවස්ථාව මීට 17 වසරකට පෙර සුනාමි ව්‍යසනයෙන් මියගිය පිරිස සැමරීමක් ඊයේ අරලිගහ මන්දිරයේදී පැවැත්වුණා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ චිරන්තී වික්‍රමසිංහ රාජපක්ෂ මහත්මිය පහන් දල්වා මේ මියගිය පිරිස සිහිපත් කළ අයුරු කියලයි මේ ප්‍රධාන ඡායාරූප වාර්තාවෙන් කියවෙන්නේ. එයින් පසුව ඒ ප්‍රධාන ඡායාරූප වාර්තාවෙන් පසුව තවත් පුවත් වාර්තා ගණනාවකට යනවා. විවිධ පක්ෂ පිළිබඳව විවිධ අය මතක් කරනවා, මතු කරනවා, කතා කරනවා, විවිධ අර්බුද ගැන කතා කරනවා. ඔය අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ සමගින් ගමනකට යන්න සූදානම් වගේ ප්‍රකාශයක් දයාසිරි ජයසේකර රාජ්‍ය අමාත්‍යවරයා කියලා තිබුණා. හැබැයි ඒ කතාව අන්තිමට නිෂ්ප්‍රභ වෙනවා ජනතා විමුක්ති පෙරමුණ පාර්ශවයෙන්. දැන් ඒ දයාසිරි ජයසේකර මහත්මයා දැක්වූ අදහස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අදහස නෙවෙයි කියලා කෙනෙක් කියනවා. ඒ පසුගිය දවස්වල වැඩිපුරම සමාජයේ පේන්න හිටිය මාධ්‍යවල පේන්න හිටිය ලසන්ත අලගියවන්න ඇමතිතුමා. එතුමා කියනවා දයාසිරි ජවිපෙට කළ ආරාධනාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මතය නොවේ. සුභාෂිනි සේනානායකයි මේ දිනමිට වාර්තා කරන්නේ. රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ජනතා විමුක්ති පෙරමුණට කළ ආරාධනාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මතය නොවන බවත් එය ඔහුගේ පෞද්ගලික මතය පමණක් බවත් රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා අවධාරණය කරනවා. පෞද්ගලික මතත් එහෙම ඉදිරිපත් කරනවා. පොදු මතයක්
කියන එක වෙනුවට පෞද්ගලික මතත් ඇවිල්ලා තියෙනවා. ඔය අතර අපි යනවා අද පුවත්පතට. ඒ කතාව එහෙම තියෙද්දි විශේෂයෙන්ම මේ දවස්වල පවතින මේ වසංගතය පිළිබඳව අපට හැමදාමත් කතා කරන්න සිදු වෙනවා. හැබැයි යම් පාලනයක් සහිතව මේ මොහොතේදී රට පවතින්නේ. ඉතින් ඒ තත්ත්වය ඉදිරියටත් පවත්වාගෙන යා යුතුයි. වගේම තුන්වන මාත්‍රාව බූස්ට් එන්නත ලබාගෙන අපේ ප්‍රතිශක්තිය වැඩි කරගත යුතුයි. මේ විවිධ විකෘතීන්ට මුහුණ දීම සඳහා මේක තමයි විශේෂයෙන්ම සෞඛ්‍ය පද්ධතිය ඒ වගේම සෞඛ්‍යාංශ අවධාරණය කරන්නේ. ඔය අතර අපි යනවා අද පුවත්පත් වාර්තාවකට. සෞඛ්‍ය අමාත්‍යාංශයට දෛනිකව වාර්තා නිසි ලෙස ලබා නොදෙන නිසා දෛනිකව වාර්තා වන කොවිඩ් රෝගීන්ගේ ප්‍රමාණය නිවැරදි නැහැ. සෞඛ්‍ය වෘත්තිවේදීන්ගේ සම්මේලනය තමයි මේ චෝදනාව නගන්නේ. මේ අද පුවත්පතයි වාර්තා කරන්නේ. ඔවුන් කියන්නේ මේ නිසි ආකාරයෙන් මේ තොරතුරු ලබා දෙන්නේ නැහැ. ඒ නිසා මේ ගණන් හිලව්වල ප්‍රශ්න ගැටලුකාරී තත්ත්වයන් ඇති වෙනවා. ඒ නිසා මේ දිනපතා වාර්තා වන සංඛ්‍යාවන් ඒක නිවැරදි නැහැ කියලයි විශේෂයෙන් ඔවුන් සඳහන් කරන්නේ. ඒ ගැන එසේ වාර්තා කරන්නේ. කොහොම නමුත් ඒ පිළිබඳව අප එසේ සඳහන් කරනවා මේ අද පුවත්පතයි මෙසේ වාර්තා කරන්නේ. ඒ සමගින්ම තවත් පුවත්පත් වාර්තාවකට යනවා. ඊට කලින් සූදානම් අපි වෙලාව දකින්නට. දැන් රීලෝඩ් වලට සල්ලි විසි කරපු කාලේ ඉවරයි. එයාටල් ෆ්‍රීඩම්. දැන් යන්නේ දිනවින පුවත්පතට එහි තොරතුරු කියන්නට විශේෂයෙන්ම අපි සඳහන් කරමින් හිටිය විවිධ කාරණා. ඔය අතර මේ ඔමික්‍රෝන් ප්‍රභේදය පිළිබඳව ලෝකයේම කතා කරනවා. ලෝකේ වඩාත්ම වේගයෙන් පැතිරෙන කොරෝනා ප්‍රභේදය ලෙසට විකෘති ලෙසට ඔමික්‍රෝන් හඳුනාගෙන තිබෙනවා. ඔය අතර නත්තලට සැලසුම් කළ ලොව පුරා ගුවන් ගමන් 6300ක් ඔමික්‍රෝන් නවත්වයි මේ බව දිනමිනයි වාර්තා කරන්නේ. විශේෂයෙන්ම මෙහිදී කියනවා මේ කොවිඩ් වෛරසයේ ඔමික්‍රෝන් නව ප්‍රභේදයේ ව්‍යාප්තිය හේතුවෙන් නත්තල් සමයේදී ලොව පුරා ගුවන් ගමන් වාර 6300ක් අවලංගු කර ඇති බව අල් ජසීරා පුවත්පත් සේවය වාර්තා කරයි පවසයි කියලා තමයි මෙසේ වාර්තා කරන්නේ. දැන් මේ ඔමික්‍රෝන් ප්‍රභේදය පිළිබඳව සඳහන් කරද්දී ලෝක පුවත් වාර්තා පවසනවා මේ අද උදෑසන වන විට අලුත්ම වාර්තා ලෙසින් විශේෂමය ඇමරිකාව, බ්‍රිතාන්‍ය, යුරෝපීය ආදී රටවලට දැඩි ලෙස බලපෑම් කරමින් සිටිනවා. ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය ආදී රටවල් නැවත තමන්ගේ සංචරණ සීමාවන් දැඩි කරමින් සෞඛ්‍ය පද්ධතිය නැවතත් දැඩි කරමින් මේ තත්ත්වයට මුහුණ දෙන්නට කටයුතු කරනවා කියලා. අප නැවතත් මේ යන්නේ මුලින් සිටපු තැනටද කියලා අපිට මතක් වෙනවා. මොකද ඔබට මතකයි යුරෝපයේ පුරා කොවිඩ් රැල්ලක් මතුවලා මොනතරම් ජීවිත නැති වුණාද. ඒ ඇමරිකාවට සංක්‍රමණය වෙනවා. මේ ආදි වශයෙන් මේ ලෝක පුරා ව්‍යාප්ත වෙනවා. දැන් නැවතත් කැරකිලා අවසානයේදී මේ තත්ත්වය මතුවලා අප දන්නේ නැහැ අනාගතයේ මොන වගේ දේවල් මේ හරහා අහන්න ලැබෙයිද කියලා. කොහොම නමුත් විශේෂයෙන්ම රෝග පාලනය කිරීම සඳහා දැනට එන්නත තමයි එකම උත්තරය කියන දේ තමයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. මේ අතර තවත් පුවතක් අප අද පුවත්පතෙන් උපුටා ගන්නවා. මැලේරියා රෝගයේ පැතිරීමේ අවදානමක් මතුව ඇති බව අද නවෝදයා පවනේ අද පුවත්පතට වාර්තා කරනවා. දැන් මීට පෙර සෑම අවස්ථාවකදීම කියවුනේ මැලේරියා රෝගය තුරන් කළ රටක් ලෙස අප රට හඳුනාගත්තා කියලා. කෙසේ නමුත් 2021 දී හඳුනා ගැනුණු මැලේරියා රෝගයෙන් 25 දෙනාගෙන් 24 දෙනෙක්ම අප්‍රිකානු රටවලින් පැමිණි අයයි. ඔන්න තත්ත්වය. අපේ රටේ මැලේරියා සම්පූර්ණයෙන්ම තොර කලාපයක් තොර රටක් බවට පත්වද්දී විවිධ රටවලින් එන පුද්ගලයන් හරහා මෙය නැවතත් පැමිණෙන්නට පුළුවන්කමක් තිබේද? මැලේරියා රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව මැලේරියා මර්ධන ව්‍යාපාරය පවසනවා. ඒ අප්‍රිකානු රටවල සිට මෙරටට පැමිණි පුද්ගලයන් හරහා බවද ඒ ව්‍යාපාරය පවසනවා. මේ මාසය තුල හඳුනා ගැනුණු මැලේරියා රෝගීන් දෙදෙනෙකු යාපනයේ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බවත් මේ හේතුවෙන් යාපනයේ දිස්ත්‍රික්කයේ මැලේරියා රෝග අවදානම ඉහළ ගොස් ඇති බවත් විශේෂයෙන් මෙහිදී අදහස් දක්වනවා විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහත්මයා. එනිසා මේ තත්ත්වය පාලනය කර ගැනීම සඳහා අවශ්‍ය කරන අවධානය වහා යොමු කළ යුතු බවයි වෛද්‍යවරයා පවසන්නේ. ඒ සමගින්ම අපි යන්නේ නැවතත් ලංකාදීප පුවත්පතට. ගෑස් ලිප් පිපිරීම්, වෙනදා ගෑස් කාන්දුවීම් මේවා අපිට අහන්න ලැබුණා. ඔය අතර නැවතත් අපිට මේ ගැන අහන්න ලැබෙන්නේ මේ ලංකාදීප පුවතකින් ගෑස් ලිප් පිපිරීම් දවස් දෙකට 12ක් සිදුව ඇති බව ලංකාදීපේ වාර්තා කරනවා. ඒ අනුව තවමත් මේ පිපිරීම හමාර වී නැති බවයි මින් කියවෙන්නේ. විශේෂයෙන්ම ඒ ගැන සඳහන් කරනවා මෙසේ වාර්තා කරනවා ගෑස් ලිප් පිපිරීම් සහ කාන්දුවීම් සම්බන්ධ සිදුවීම් 12කට ආසන්න සංඛ්‍යාවක් ඊයේ පස්වර වන විට පොලිසියට ලැබී තිබූ පැමිණිලි අතර තිබූ බවයි පවසන්නේ. විශේෂයෙන්ම මේ සිදුවීම් දින දෙකක් තුල වාර්තා වූ බවයි සඳහන් වන්නේ.
දැන් ඔය කතාව එසේ වද්දී විශේෂයෙන්ම මේ ගෑස් බෙදහැරීමේදී යම් නිර්ණායක පනවන්නට පාරිභෝගික අධිකාරිය ඒ වගේම මේ ගෑස් ලිප් පිපිරීම් සම්බන්ධයෙන් ස්වයන්ට යෙදුණු කාර්යසාධක ජනාධිපති කාර්යසාධක බලකායේ නිර්දේශයන් ක්‍රියාත්මක කළ යුතුයි කියන තත්වයට ඇවිල්ලා අවසානයේදී ඒ මත පිහිටා පමණක් ගෑස් පාරිභෝගිකයාට ලබා දිය යුතුයි කියන තැනට ඇවිත් තිබෙන පසුබිමකයි තවමත් මේ පිළිබඳව අපට මෙසේ අහන්න ලැබෙන්නේ. ඒ සමගින් අපි යනවා දිවයින ජාතික පුවත්පතට මේ ලංකාදීප පුවත් තොරතුරුෙන් පසුව ගෑස් ලිප් පිපිරීමේ සිදුවීම් පසුව එහිදී විශේෂයෙන්ම තවත් තොරතුරු අපි හොයාගෙන යද්දී අපිට මුණ ගැහෙනවා. දැන් මේ ගෑස් ලිප් පිපිරීම් සම්බන්ධයෙන් ගෑස් පිපිරීම් සම්බන්ධයෙන් ගෑස් කාන්දුවීම් සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන්ට චෝදනා නගද්දී තුෂාන් ගුණවර්ධන පාරිභෝගික කටයුතු අධිකාරියේ හිටපු සභාපතිවරයා කියනවා ගෑස් පිපිරීමේ අවදානම ඉදිරියටත් ගෑස් සමාගම් දෙකට ප්‍රමිති හා පාරිභෝගික ආයතනවල දෙදෙනෙකු පත් කළ යුතුයි කියලා ඔහු සඳහන් කරනවා. මේ බව චමින්ද සිල්වා වාර්තා කරනවා දිවයින පුවත්පතට. යනු ඉදිරියේදී මේ පත්කිරීම සිදු කළ යුතු බවයි ඔහු සඳහන් කරන්නේ. ගෑස් සිලින්ඩර ආශ්‍රිත පිපිරීමේ අවදානම ඉදිරියටත් තිබිය හැකි නිසා රජයේ නියාමන ආයතනයක නිලධාරීන් දෙදෙනෙකු වහාම මෙරට ගෑස් සමාගම් දෙකට පත් කළ යුතු යැයි පාරිභෝගික කටයුතු අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා පවසයි. රට තුළ විශේෂයෙන්ම ඔහු කියන මෙන්න මෙහෙම උදාහරණයක්. රට තුළ මත්පැන් නිෂ්පාදනය කරන ආයතන වලට සුරාබදු නිලධාරීන් පත් කර සිටිනවා නම් ජනතාවගේ ජීවිත සහ දේපල කෙටි කලකින් තීරණය වන නිෂ්පාදනයක් සිදු කරන ගෑස් සමාගම් දෙකට පාරිභෝගික අධිකාරියේ හෝ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නිලධාරීන් දෙදෙනෙකු පත් කළ නොහැකි වන්නේ ඇයිදයි තුෂාන් මහතා ප්‍රශ්න කරනවා කියලයි එහිදී සඳහන් කරන්නේ වාර්තා කරන්නේ. ඒ සමගින්ම තවත් පොතකට අවධානය යොමු කරනවා. විශ්‍රාම යාමේ වයස පිළිබඳව පසුගිය දවස්වල කතා වුණා. යනුව විශ්‍රාම ගැන්වීමේ වයස යම් කිසි දීර්ඝ කිරීමකට ලක් වුණා. හැබැයි එක් පාර්ශවයක් මෙහිදී මෙන්න මෙහෙම ඒ පිළිබඳව තමන්ගේ කනගාටුව පළ කරනවා නොවේසනම් තමන්ගේ විරෝධය පළ කරනවා. දිවයින කියනවා රාජ්‍ය සේවක විශ්‍රාම වයස අවුරුදු 65ට දික් කරන්නට එපා. පරිපාලන සේවා සංගමයේ රජයේ නිලයි චමින්ද සිල්වා දිවයිනට මේ ගැන වාර්තා කරනවා. ඔවුන් කියන්නේ 65 වෙනකන් මේ විශ්‍රාම ගැනීමේ වයස දික් කරන්න එපා කියන එකයි. රාජ්‍ය සේවයේ විශ්‍රාම වයස 65 දක්වා දික් නොකරන ලෙසට ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ ජනාධිපති අගමැති ඇතුළු වගකිවිය යුතු අංශ වෙත ලිඛිතව ඉල්ලීමක් කර ඇත කියලායි සඳහන් කරන්නේ. වාර්තා කරන ඔවුන් මේ සඳහා හේතු කාරණා ගණනාවක් සඳහන් කරමින් පවතිනවා. ඔය අතර තවත් පුවත් වාර්තා කිහිපයකට අපි අවධානය යොමු කරනවා. විශේෂයෙන්ම සඳහන් වුණා මේ ආණ්ඩුවෙන් පිරිසක් විපක්ෂයට යන්නට සූදානම් වෙනවා කියලා මේ පවතින අර්බුදය හමුවේ. කනින් කොනින් ඔය ගැන අහන්න ලැබුණා. දැන් ඔහොම වෙද්දී ආණ්ඩුව පාර්ශ්වය මොනවද කියන්නේ? ඔන්න ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිවරයා කියනවා එහෙම කළොත් මෙහෙම කරනවා කියලා. කොහොමද කරන්නේ? ආණ්ඩුවෙන් පිරිසක් ගියොත් යන පැත්තෙන් පිරිසක් අපි ගන්නවා. ඇමති ජොන්ස්ටන් කියයි මේ බව වසන්ත ලියනගේ වාර්තා කරනවා දිවයින පුවත්පතට. මේ කතාවේ සරලවම තියෙනවා කියන්න ඕනදී ආණ්ඩුවේ යම් කිසි පිරිසක් කොහේ හෝ පක්ෂයකට හේතු වෙනවා නම් සම්බන්ධ වෙනවා නම් සන්ධානයකට යනවා නම් ඒ පක්ෂයේ ඒ කණ්ඩායමේ ඉන්න පිරිසක් අපි ගන්නවා කියලා තමයි එතුමා කියන්නේ. ඔන්න ඒ ගැන අද පුවත්පත මෙසේ දිවයින පුවත්පත වාර්තා කරනවා. ඒ සමගින් අපි යන්නේ අද පුවත්පත් වාර්තාවක් වෙත. එසේ එතුමා කියද්දී විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස මහතා කියන ප්‍රකාශයක් අද පුවත්පතෙන් අපි උපුටා ගන්නවා. පොහොට්ටු ආණ්ඩුව නිර්මාණය කළ ආර්ථික සුනාමිය නිසා ලක්ෂ 220ක් විපතට පත් වෙලා මෙසේ කියන්නේ විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස මහත්මයා. එතුමා කියන ප්‍රකාශයයි මෙසේ උපුටා ගන්න අප විශේෂයෙන්ම හිදී කියනවා මේ හම්බන්තොට නගරය සහ ආශ්‍රිත පොළ භූමියේ පෞල් පාලනයේ රටේ විනාශය නමින් අත්පත්‍රිකා බෙදා දීමේ වැඩසටහනකට එක්වෙමින් තමයි ඔහු මේ බව සඳහන් කරලා තිබෙන්නේ. මේ අතර ආණ්ඩුව වගා සංග්‍රාමයක් පිළිබඳ සාකච්ඡා කළද වර්තමානයේ රට තුළ තිබෙනුයේ සාගත සංග්‍රාමයක් බවත් විපක්ෂ නායකවරයා සඳහන් කරනවා. වගා සංග්‍රාමයේ වෙනුවට සාගත සංග්‍රාමයක් තිබෙනවා කියලායි ඔහු චෝදනා කරන්නේ විපක්ෂ නායකවරයා විදිහට. ඔය අතර දැන් පවතින මේ උෂ්ණාධික කාලගුණය වියලි කාලගුණය රටේ බොහෝ ප්‍රදේශවලට දැනී තිබෙනවා. මේ තත්ත්වය සමනය වනවාද ඉදිරියටත් පවතිනවාද කියලා අපි ප්‍රශ්නාර්ථයක් නගද්දී අද පුවත්පත වාර්තා කරනවා වියලි කාලගුණය ඉදිරි දින කිහිපය පුරාත් දිගටම පවතින බව. ඒ අනුව මේ තවදුරටත් ඉදිරියට පවතිනවා. දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ඇති වී තිබෙන වියලි කාලගුණික තත්ත්වය ඉදිරි දින කිහිපය පුරාම පැවතිය හැකි බවත් රාත්‍රී කාලයේ සහ අලියම් කාලයේ පවතින ශීත කාලගුණ තත්ත්වයත් ඉදිරි දින කිහිපය පුරාම පවතින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා සඳහන් කරනවා.
ඔය අතර අපි යන්නේ නැවතත් දිවයින පුවත්පත් වාර්තාවක් වෙත. එසේ කියද්දී මේ තවත් වෙනත්ම කාරණාවකටයි අපි අවධානය යොමු කරන්නේ. මෙය අපේ රටේ විශේෂම සමාජ මාධ්‍ය භාවිතය පිළිබඳව කතා කරද්දී ලෝක සමාජ මාධ්‍ය භාවිතය පිළිබඳව කතා කරද්දී වඩාත් වැදගත් වෙනවා. යොහානිගේ ගීත හරහා ඇය අපේ රටේ පමණක් නොවේ අසල්වැසි ඉන්දියාවේ පමණක් නොවේ මුළු මහත් ලෝකයේම අවධානය යොමු වුණා. දැන් ඒ ගැන කියද්දී අද දිවෙන වාර්තා කරන මෙන්න මේ කාරණාව ඉතාමත්ම වැදගත්. 2021 සමාජ මාධ්‍යයේ පළමු 5 දෙනා අතරට යොහානිත් අප සුබ පැතුම් එක්කාසු කරනවා. චතුර පමුණුවයි ඇගේ මේ ජයග්‍රහණය ඇගේ මේ තත්වය පිළිබඳව මෙසේ වාර්තා කරන්නේ. විශේෂයෙන් මේ කාරණාව පිළිබඳව අපි හොයා බලමු. එහිදී සඳහන් කරන කාරණාව තමයි විශේෂම ඇගේ මේ ජනප්‍රියතාවය පිළිබඳව 2021 වසරේ සමාජ මාධ්‍යයන්හි ප්‍රමුඛව සිටි පළමු 5 දෙනා අතරට යොහානි ද සිල්වා තේරිපත් වෙලා තිබෙනවා. ඉන්දියානු එක්ස්ප්‍රස් පුවත්පත් වාර්තාවට අනුව 2021 සමාජ මාධ්‍ය තුල වඩාත් ජනප්‍රිය වූ 5 දෙනා අතර තුන්වෙනි තැන යොහානිගේ මැණිකේ මගේ හිතේ ගීතයට හිමි වෙලා තිබෙනවා. වසංගත කාලයේ භාෂාව හෝ ජාතිකත්වය නොසලකා මිනිසුන් විනෝදාස්වාදයට නැඹුරු වූ බවත් ඒ අනුව සමාජ මාධ්‍ය ජාලයන්හි සැරිසැරීම වැඩි වූ බවත් ඒ වාර්තාව උපුටා ගන්නවා. මේ වාර්තාවට අනුව 4 වන ස්ථානයේ සිටින්නේ ලොව ඉහළම ධනපතියා වන එලෝන් මස්ක්. ඔහු තමයි 4 වෙනි තැන සිටින්නේ විශේෂම ස්පේක්ස් එක්ස් නැත්නම් ටෙස්ලා සමාගමේ හිමිකරු. ඒත් එක්කම 2021 වසරේ පුද්ගලයන් ලෙස ටයිම් සංග්‍රහව තෝරා ගන්නු ලැබුවේද එලෝන් මස්ක්. ඔහුව තමයි ටයිම් සංග්‍රහව තෝරාගත්තේ වසරේ පුද්ගලයා කියලා විදිහට. මොකද ඔහු සැලසුම් කරන්නට යෙදුනා තමන්ගේ ටෙස්ලා සමාගම ලොව පුරා වඩාත් ජනප්‍රියම ඉලෙක්ට්‍රොනික නැත්නම් මෝටර රථයේ බවට පත් කරද්දී ඔහු ස්පේක්ස් එක්ස් කියන මේ විශේෂයෙන්ම අභ්‍යවකාශ තරණය සඳහා පිරිස් ගෙන යන්නට ඔහු සැලසුම් කළා. මේ හරහා තමයි ඔහුව ලෝකයේම වඩාත් කතාබහට ලක්වන පුද්ගලයා බවට පත් වුණේ. ඔහුගේ ජීවිත කතාව කියවලා බලද්දී ඉතාමත්ම කෙටි කාලයක් තුළ තමන්ගේ නව්‍ය කරන අදහස් තුළ ඔහු මොන තරම් ඉහළට තමන්ගේ සමාගම ඉහළට ගෙනත් තිබෙනවද කිව්වොත් ඔහුට ලෝකයේ හොයන්නට දෙයක් නැහැ. ඔහු දැන් හොයන්නේ මේ අභාවකාශයේ මොනවද තව තියෙන්නේ කියලා. ඒතරමටම ඔහුගේ ධනස්කන්ධය ඉහළව ගිහිල්ලා තිබෙනවා. ඒ බව කියන්නේ අපි මේ යොහානිගේ තත්ත්වය කියද්දී. ඒ සමගින්ම අපි යනවා ලංකාදීපයට. ලංකාදීපයෙන් තවත් අපි තොරතුරක් උපුටා ගන්නවා. මෙයත් ශ්‍රී ලංකාවේ අපිට ඉතාමත්ම ආඩම්බර වන්නට පුළුවන් කතාවක්. මැණිකේ මගේ හිතේ නිසා යොහානි ජාත්‍යන්තර තලයට ගියා. ඒ වගේම තමන්ගේ අධ්‍යාපන පරිකල්පනය තුළ තවත් ඉදිරියට යන ශ්‍රී ලාංකික සිසුවියක ආචාර්යවරියක පිළිබඳව මේ තොරතුරුත් අපි උපුටා ගන්නවා ලංකාදීපයෙන්. ලාංකික දියණියට ලෝක සම්මානයක් මේ බවයි අද ලංකාදීපේ වාර්තා කරන්නේ. අපි ඒ කතාවත් කියා බලන්නේ මේ අපට වඩාත් දැනෙන නිසා. සුජිත් හේවාජුලිගේ අයගේ මේ සම්මානය ජයග්‍රහණය පිළිබඳ වාර්තා කරනවා. ඔබ දකින්නේ මේ ඡායාරූපයේ සිටින ඇය හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ ආචාර්ය ගයානී සෙනවි රත්න නව සොයාගැනීම් ගණනාවක් සිදු කරමින් ජෛව වෛද්‍ය විද්‍යාවට කර ඇති විශිෂ්ට සේවය වෙනුවෙන් හෙලන් හේ විට්නි ෆෙලෝෂිප් කියන මේ සම්මානය ඇය පසුගියදා දිනා ගන්නවා. ඇයට මේ සම්මානය පිරිනැමීමට විශේෂ හේතුවක් වන්නේ මේ මිනිසාගේ වර්ධනයට අවශ්‍ය කරන යම් යම් හේතු කාරණා සොයා ගැනීම සම්බන්ධයෙන් කියලා තමයි සඳහන් කරන්නේ. මේ විද්‍යාත්මක නම් මෙහි පවතිනවා. මේවා මම ඔබට කියන්නේ නැත්තේ ඒවා ටිකක් ගැඹුරින් අධ්‍යයනය කළ යුතු නිසා. ලෝකේ පුරා පිළිගත් මේ සුවිශේෂ සම්මානය මීට පෙර දිනාගෙන තිබෙන්නේ නොබෙල් ත්‍යාගලාභීන් කිහිප දෙනෙකු පමණි. අන්න එතනයි විශේෂත්වය. නොබෙල් ත්‍යාගලාභීන් කිහිප දෙනෙක් පමණයි විශේෂම මේ වෛද්‍ය විද්‍යාව හෝ වේවා නොයිසරම් විවිධ හොයා ගැනීම් හෝ වේවා අතර ලබාගෙන තිබෙන්නේ. ඒ අතර මේ ශ්‍රී ලාංකික සිසුවියක් ආචාර්යවරියක් ශ්‍රී ලාංකික දියණියක් විදිහට මේ ගයානි ලබාගත් මේ ජයග්‍රහණය පිළිබඳව අප ඉමහත්සේ සතුටටපත් විය යුතුයි. ශ්‍රී ලාංකිකයන් විදිහට අප හැම මොහොතකම රට දිනවන රටේ නම කියවන මේ ආකාරයේ ජයග්‍රහණ ලබන හැම දිනාටම අපගේ හිස නම ආචාර්ය කරනවා. ශ්‍රී ලාංකික දූපුතුනේ එයයි විය යුත්තේ. දැන් එය එසේ කියද්දී අපි ලංකාදීපයෙන් තවත් පුවතකට අපි අවධානය යොමු කරනවා. අද ජාතික පුවත්පතටයි ඉන් පසුව අවධානය යොමු කරන්නේ. ඒ අතර අපට මුණ ගැහෙනවා තවත් පුවත් වාර්තා විශේෂයෙන්ම කිහිපයක්. එහිදී මෙන්න මේ පුවත අපි පුටා ගන්නවා. මේ ලෝකයේ තිබෙන තවත් ජයග්‍රහණයක් පිළිබඳව ඊට පෙර අපි සූදානම් වන්නේ මෙහිදී විශේෂයෙන්ම ශ්‍රී ලාංකික සියල් පුද්ගලයන් නැත්නම් ප්‍රියන්ත ඝාතනය ලක් වුණා
සියලු කොට්හිදී ඒ ගැන ඉතාම හොඳින් දන්නවා. ඒ පිළිබඳව සමස්ත ප්‍රජාව මානව ප්‍රජාවම තමන්ගේ විරෝධය පළ කරද්දී පාකිස්තානයේ රජය ඇතුළු සියලුම සංවිධානය දැඩි පිළිකුලින් යුතුව හෙලා දැක්කා. ඔය අතර අද පුවත්පත පවසනවා පාකිස්තාන සෙනෙට් මණ්ඩලයේ ප්‍රියන්ත ඝාතනය හෙලා දකි. ඝාතනයට චෝදනා ලැබූ සැකකරුවන් 149 දෙනාගෙන් 64ක් නිදහස් කරයි කියලා මේ පුවත වාර්තා කරනවා. ඒත් එක්කම එහි කියනවා ප්‍රධානතම චෝදිතයන් 18 දෙනා හෙට ත්‍රස්ත විරෝධී අධිකරණයකට ඉදිරිපත් කිරීමට නියමිත බවත් මෙහිදී සඳහන් කරනවා. සෙනෙට් මණ්ඩලයේ සභානායක ෂෂාද් වසීම් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති අතර එහිදී මෙම අමානුෂික ඝාතනයට සම්බන්ධ වූවන්ට එරෙහිව උපරිම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසද ඉල්ලා තිබේ. එසේම මෙවැනි ප්‍රචණ්ඩත්වයක් පාකිස්තානයේ ආගමික ඉගැන්වීම් තුළ නොමැති බවත් මෙම යෝජනාවේ සඳහන් ඇති බව පාකිස්තාන මාධ්‍ය පවසනවා. ඒ අනුව ඒ යෝජනාවේ පිටපතක් ජීවිතක්ෂයට පත් වූ ප්‍රියන්ත කුමාර මහතාගේ පවුලේ ඥාතීන් වෙත ලබා දීම සඳහා පාකිස්තාන පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය ඒ වගේම සෙනෙට් මණ්ඩලය සභිකින් ඇතුළු පිරිසක් ළඟදීම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවක් සඳහන් වෙනවා. අප දැක්ක විශේෂම කාරණාව තමයි මේ ප්‍රියන්ත කුමාර මහතාගේ ඝාතනය මොනතරම් පාකිස්තානු රාජතන්ත්‍රය ප්‍රබල කම්පනයකට පත් කළාද කියන කාරණාව. ලෝකයේ ත්‍රස්ත අදහස් තිබෙන පුද්ගලයන්ගේ හැසිරීම් තනිකරම ඔවුන් මුලිනුපුටා දමන බව සපත කළා. විශේෂයෙන් මේ අවිහිංසක ශ්‍රී ලාංකික ප්‍රියන්ත කුමාර මහතාගේ ඝාතනය. ප්‍රියන්ත කුමාර මහතා එරට ඇඟලුම් ක්ෂේත්‍රයේ ඉහළට නංවන්නට එතුමා සේවය කළ කම්හල ඉතාම ඉහළ තලයකට පත් කරන්නට දිවි හිමියෙන් කැප වූ සේවකයෙක් කියලා ඒ සමාගම අවසානයේ නිවේදනය කරනවා. එහෙව් පුද්ගලයන්ට සලකන ආකාරය පිළිබඳව පාකිස්තාන රජය නැවත ඉතා හොඳින් හිතා බලනවා කියන කාරණාව තමයි මෙහිදී කියන්නේ සඳහන් කරන්නේ. ඒ සමගින්ම අපි අවධානය යොමු කරනවා දින මින ජාතික පුවත්පතට තවත් ලෝකය මේ පිටසක්වල පිළිබඳව අභ්‍යවකාශය පිළිබඳව හොයා යන්නට තවත් කරන්ට යෙදුණු විශේෂිත නිර්මාණයක් පිළිබඳවයි මේ සටහන අප උපුටා ගන්නේ දිනමින ජාතික පුවත්පතෙන්. ලොව විශාලතම දුරේක්ෂය ජේම්ස් වෙබ් අභ්‍යවකාශයට බුද්ධි කරුණාරත්නයි මේ ගැන වාර්තා කරන්නේ. ඩොලර් බිලියන 15ක වියදමින් සැදූ ලොව විශාලතම දුරේක්ෂය වන ජේම්ස් වෙබ් ඊයේ පෘථිවියෙන් අභ්‍යවකාශ කරා ගමන් ඇරමුණා කියලා සඳහන් කරන්නේ. විශේෂම ප්‍රංශ ගෙනියාවේ කෞරව් අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ඒරියන් රොකට්ටුවක් ආධාරයෙන් මේ උපකරණය රැගෙන යනු ලැබීය. ඇපොලෝ චන්ද්‍ර ගමනේ නිර්මාණ ශිල්පීන් අතරින් කෙනෙකු වූ ජේම්ස් වෙබ්ගේ නමින් හඳුන්වා ඇති මේ අභ්‍යවකාශ දුරේක්ෂය පෘථිවියේ කෙන්යාවේ මාලින්දි නම් ස්ථානයේ පිහිටි බහුමික ඇන්ටනාවකින් ප්‍රථම වරට සාර්ථකව සම්බන්ධීකරණය කර ඇත කියලත් සඳහන් කරනවා වාර්තා කරනවා. ඒ දේශීය පුවත් ඔය අතර අපි යන්නේ ක්‍රීඩා පිටියට. එෙහිදී අපිට මුණ ගැහෙන්නේ ලංකාදීපේ ක්‍රීඩා පිටුව. එෙහිදී තවත් ශ්‍රී ලාංකික කණ්ඩායම ලැබූ ජයග්‍රහණයක් පිළිබඳව සඳහන් කරනවා. මොකක්ද මේ ජයග්‍රහණය? යොවුන් ආසියානු කුසලානය ශ්‍රී ලංකාවට ලකුණු 60ක ජයක් මේ බවයි වාර්තා කරන්නේ ලංකාදීපේ ක්‍රීඩා පිටුවෙන්. එක්සත් අරබ් එමිරාජ්‍යයේදී පැවැත්වෙන යොවුන් ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේදී නේපාලයට එරෙහිව ඊයේ පැවති තරඟයේදී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ලකුණු 60ක පහසු ජයක් අත්කරගත්තා කියලා තමයි සඳහන් කරන්නේ. විශේෂයෙන්ම ලකුණු 323ක ඉලක්කයක් ඔවුන් එහිදී නේපාල කණ්ඩායමට යොවුන් කණ්ඩායමට ලබා දීලා තිබෙනවා. කෙසේ නමුත් නේපාල යොවුන් ක්‍රිකට් කණ්ඩායම ලකුණු 262කට දැවී ගිහිල්ලා තිබෙනවා. ඒ බවත් මෙසේ අද ලංකාදීප ක්‍රීඩා පිටුවෙන් වාර්තා කරනවා. ඉතින් මේ කාරණා හැසකියද්දී අපි උපුටාගත්ත සියලුම පුවත් වාර්තා ඔය අතර අපි සූදානම් වෙන හිතවතුනි නැවතත් විරාමයක් සඳහා යමුනට විරාමයෙන් පසු අපි කාටුන් සමගින් මුණ ගැසෙනවා. අපි කාටුන් බලන වෙලාව කාටුන් වලත් හරි දේවල් තියෙනවා. අපි දිවයින පුවත්පතේ උදේව ඉබලසිරිගේ කාටුනෙන් පටන් ගමු. කතාවක් තියෙනවනේ මේ ගහපු බෙරේකුත් නෑ බෙරේ පළුවකුත් නෑ කියලා. දැන් බලන්නකො මේ බෙරයක් ගහන්න කියලා කෙනෙක් හති මුණින් දාලා ඉඳගෙන ඉන්නවා. නටන්න බෑ බෙර හරි නෑ කියලා මේ නැටුම් ශිල්පියා වාදන ශිල්පියා කියනවා. මේ වාදන ශිල්පියා මහින්දානන්ද අලුත්ගමගේ මුහුණ තියෙන නිකන් වාදන ශිල්පියෙක් වගේ. එතුමාම තමයි. මේ බෙර මොනවද? ලේකම් බෙර. හොඳ සද්දෙට වදින ලේකම් බෙර තමයි එතුමා වටේ තියෙන්නේ. හැබැයි ඉතින් මේ වාදන ශිල්පියා කියන්නේ නටන්න බෑ බෙර හරි නෑ කියලා. ඒ කියන්නේ ලේකම් බෙරේ හරි නෑ කියලා තමයි
එතුමා කියන්නේ. ඔය අතර අපි බලන්නේ අනුර තේනුවර අඳින කාටූනය ඒකත් අපි බලමු. බලන්නකෝ ලෙඩ ඇඳේ කෙනෙක් ඉන්නවා. ඉතින් එයාගේ කකුලක් අත ගන්නවා එක්කෙනෙක් අත අපි සම්බාහනය කරනවා කියමුකෝ. සම්බාහනය කරද්දි කෙනෙක් ගිහිල්ලා අර අනුර කුමාර දිසානායක මහත්මයාගේ මුහුණේ ඉන්නවා කළු පැහැති ඉන්නෙක්. එයා දිහා බලලා කියනවා දයාසිරි මහත්තයාට කියන කෙනා කවුද කියලා ඔබට හොයාගන්න පුළුවන්. රතු මල්ලෙට තියෙන්නේ දිනන ලපයක් නේද දයා? දිනන ලපයක් නේද දයා රතු මල්ලෙට තියෙන්නේ? අපි දන්නවා මෙහෙම කියන්න හේතුව නිදහස් පක්ෂ උත්සාහයක් ගත්තා ජවිපේ සමග ගමනක් යන්න දයා තමයි කිව්වේ. ඒ ගැන දයාසිරි ජයසේකර මහත්මයා හැබැයි අන්තිමට අනුර කුමාර දිසානායක මහත්මයා ඒක ප්‍රතික්ෂේප කරලා දැම්මා. ඔය අතර ඔය කතාව වෙන විදිහකට දකිනවා දාස ලංකාදීපෙන්. බලමු ඒ කතාව. මල් වට්ටියක් අරන් ගිහිල්ලා තියෙනවා තැනකට ජවිපේ කියන මන්දිරේට මල් වට්ටිය අරන් ගිහිල්ලා තියෙනවා දයා. හැබැයි අර මල් වට්ටිය අතෙන් ගිරිහිලා වැටිලා තිබෙනවා. ඔබට පේනවා මේක දේවාලයක් වගේ තමයි පේන්නේ. මොකද පොල් ගෙඩියකුත් ගහලා තියෙනවා කියලා අපිට පේනවා. අවසානයේ මොකද්ද වෙලා තියෙන්නේ? ඔළුව හැප්පිලා තියෙනවා අර දේවාලේ වහලේ. අන්තිමට වඳින්න ගිය දේවාලේ ඉහි කඩා වැටිලා කෙසේ වෙතත් අර ඔළු සිංහල ඔළු කිහිපයක් ගැලවිලා වැටෙනවා අර දයාසිරි ජයසේකර මහත්තයාගේ ඔළුවට. එතුමාට තරු විසි වෙලා තියෙනවා. දැන් බලන්නේ සරදම් කාටුනේ. සාගතයක් එනවලු අපට නේද සර් කියලා අහනවා. සාගතයක් එනවලු අපට නේද සර් කියලා කියනවා. ඔය අතරාංජනගේ කාටුන් බලන වෙලාව මේ. දෙන්න අතර කතා බහක්. ලබන වසරේ ආහාරගයක් ඇති වෙයි කියලා විශේෂඥයෝ කියනවා සර්. එතකොට මගොඩිස් කියනවා ඒකට මුහුණ දෙන්න තමයි දැන් තියා උඹලව හුරු කරන්නේ කතාව. ඔය අතර අද පුවත්පතේ අවන්ත අදින ප්‍රධාන කාටුනයක් බලමු. බලන්නකෝ මේ වේටර් ඉන්නවා මේ වේටර් මගොඩිස් කෙනෙක්. එහා පැත්තේ වාඩිලා ඉන්නවා යුරෝපීය ඇඳගත්ත ඇඳුමක් ඇඳගත්ත කෙනෙක්. මේ පැත්තේ ඉන්නවා සාමාන්‍ය ජනතාව. මේ ගේන මාළු කූරියාගේ පේන්නේ නිකන් ගහත්තය වගේ නිකන් ගතේ වගේ එකක් තමයි ඉහලින් ලොකු මාළු කූරිය. හැබැයි මේ පහළ කාටුනෙන් ඒ මාළු කූරිය දෙන්නව අර වහලා තියෙන ඒ බහලුම ඉවත් කරපුවාම අර යුරෝපීය ඇඳුම ඇඳන් ඉන්න කෙනාට අනාගතය කියන මාළු කූරියා තියෙනවා. හැබැයි සාමාන්‍ය ජනතාවගේ පාර්ශවයේ තියෙන ඒ පිඟානේ තියෙන්නේ මොකද්ද? සාගතය කියන මාළු කූරියා වෙනුවට මාළු කෑල්ලක් පමණයි තිබෙන්නේ. දැන් බලන්නේ අපි ජනරාණි කාටුනය. අද මගොඩිස් ඉන්නවා ඒත් එක්කම ජනරාණි ඉන්නවා. මගොඩිස් කියනවා මන්ත්‍රී 225 වැටුප් මාස 6කට කපලා සල්ලි ඉතුරු කරන්න යෝජනාවක් ඇවිත්. ඊට පස්සේ ජනරාණි කියනවා ඒකේ තේරුමක් නැහැ. මගොඩිස් අහනවා ඇයි ඒ කියලා. ඊට පස්සේ ජනරාණි කියනවා මන්ත්‍රීලාගේ කොමිස් ගැහිලි පගා ගැහිලි මාස 6කට කැපුවා නම් ඊට වඩා ඉතුරු කරන්න තිබ්බ කියලායි ජනරාණි කියන්නේ. දැන් අපි බලන්නේ කියලා වැඩක් නැහැ කාටුනේ. අංජන කියනවා මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුපත් අහෝසි කරන්න ඕනේ කියලා අනුර කුමාර කියනවා කියලා. ඈ මගොඩිස්ට හරි පුදුමයි. ඔන්න මෑන් අපේ සපෝට් එකත් නැති කරගන්නයි ඔය හදන්නේ කියලා තමයි මගොඩිස් කියන්නේ. ඔය අතර ඩොලර් අර්බුදයට මුහුණ දීලා ඉන්නවා හැමදෙනාම. ඔය අතර අංජනගේ ප්‍රධාන කාටුනේ බැලුවහම තව කෙනෙක් ඉන්නවා. මේ බලන්න කවුද ඉන්නේ කියලා. ඩොලර් අර්බුදය කියන මහා ගල් කුලක් තිබෙනවා. එතන ඉන්නවා අනේ හප්පොච්චි කියලා කෙනෙක්. රනිල් වික්‍රමසිංහ මහත්තයා තමයි එතන ඉන්නේ. ඔය අතර සුවාරිස් කාටුනේ බැලුවහම දන්න කියන කෙනෙක් අපිට මුණ ගැහෙනවා. සුවාරිස් ගොයියා ළඟට අවිලා ඉන්නවා කෙනෙක්. බන්දුල ගුණවර්ධන ඇමතුමා. මේ ආර්ථික පීඩාවෙන් ගොඩ එන්න වත්තේ මිරිස් බටු නිවිති ටිකක් හිටව ගනින් කියලා කියනවා සුවාරිස්ට. සුවාරිස් කියනවා ඒවට දාන්න ඕනේ මොන පෝරද සෑර කියලා hina වෙලා සුවාරිස් අහනවා. ඔය අතර ශ්‍රීකාන්තගේ ශ්‍රී දූපතයි අපි දැන් බලන්නේ. බන්දුල කියනවා බං මේ අර්බුදයට එකම විසඳුම වවාගෙන කන එක කියලා. ඒතකොට ශ්‍රීකාන්ත කියනවා අපරාධ කියන්න බෑ සර්. වෙළඳාම නම් ඒක අකුරටම කරනවා. වෙළඳ නම් මේක අකුරටම කරනවා කියලායි කියන්නේ. කියන්නේ විසඳුම වවාගෙන කන එක කියන්නේ වෙළඳ නම් මේක හොඳටම කියනවා. අපි කියන්නේ අර හොඳට වවාගෙන කනවා කියලා ඒ කතාව. ඔය අතර තුන්මන්සල පැදිපෙළයි අපි දැන් බලන්නේ. එළවලුවක් බතක් කෑ දින මතක නැත කිරිපිටි දරුවට ගන්නට තැනක් නැත ජනජීවිත විඳින දුක නම් නිමක් නැත අද රට දැවේ ගිනි කන්දක මුදුන මත කියලා තිලක තමන්ගේ පැදිපෙළෙන් විග්‍රහ කරනවා. අවසාන වශයෙන් අපි තෝරාගන්නේ අනේද කියන්නේ පැදිපෙළ. මේකෙන් මොකක්ද කියන්නේ? මේකෙන් කාටද කියන්නේ? රටබං කළොත් නැති බව ඔබමය දැක්කේ බුදුරැස් කටේ ඇති දඩමස් නැති බොක්කේ ගරු කබ්‍රාල් සෙන්ට්‍රල් බැංකුවේ ලොක්කේ ඔබටය මගේ රට බේරාගත හැක්කේ. අවසාන පැදි දෙක දැමතත් කියනවා. ගරු කබ්‍රාල් සෙන්ට්‍රල් බැංකුවේ ලොක්කේ
ඔබට මගේ රට බේරාගත හැකි අපි තෝරාගත්තේ අනේද කියන්නේ පැදි පෙළ. ඒ සමගින් සමුගන්නවා සූදානම් විරාමයකට යන්නට විරාමයෙන් පසුව ලෝක සිතිමින් ඔබ මුණ ගැහෙනවා.